උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කොළඹ පහපදිංචි අයෝමා වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මෙයට වසර 15කට ප්‍රථම අකල්හි ජීවිතයෙන් සමුගත් එකම දරුවා වන හර්ෂණ ගමගේ පුතණුවන්ගේ 33 වන ජන්මදිනය වන අද දින ඔහු වෙත තිබූ අප්‍රමාණ ගුණයත් සෑම කෙනෙකුටම පෙන් වූ කරුණාවත් දයාවත් අන්‍යයන්ට ඇහුම් කන් දීමේ ගුණයත් ප්‍රියමනාප බවත් දෙමාපියන් හට දැක් වූ අසීමිත ගෞරවාන්විත ආදරයත් සිහිකර පවත්වන මේ උතුම් ධර්මදේශනයේ කුසල ශක්තිය ඔහු වෙත අනුමෝදන් වේවා. පින් මද තැනක වේ නම් ඉන් අත්මිදේවා. මේ කටුක සංසාර ගමනේදී කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී ශ්‍රී ස්වාක්ඛාත ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි ඊටාම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එසේම ලොව වසන අනන්ත වාසනාවන්ත දූ පුතුන්ට දෙමාපියන්ට මේ උතුම් ධර්මය ඇසේවා වැටහේවා. එමගින් සියලු දෙනාම ගත කරන මේ මොහොත උපාදාන නොකර අවසන් කිරීමේ මඟ අවබෝධ කර ගැනීම සඳහා ධර්මය සරණ කර ගැනීමට වාසනාවන්ත වේවා. එසේම පින් අනුමෝදන් කරගත හැකි කිසියම් වාසනාවන්ත භවිකයෙකු වේ නම් මේ උතුම් ධර්මය අසා අනුමෝදන් වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ භවය අවසාන භවයම වේවා. තව දුරටත් භව නිරෝධගාමිනී පටිපදාව ලෝකයට හෙළි කිරීමට හැකි වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චරතෝචේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කෝ වා ව්‍යාපාද විතක්කෝ වා විහිංසා විතක්කෝ වා තංච භික්ඛු නාදිවාසේති පජහති විනෝදේති යන්ති කරෝති අනභවං ගමේති චරම්පි භික්ඛවේ භික්ඛු එවං භූතෝ ආතාපි ඔත්තාපි සතතං සමිතං ආරද්ධ විරියෝ පහිතත්තෝති උච්චතීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවස්ථාව උදා කරගත්තා වූ සදහැබර පින්නතුනි, නිවන් මඟ හෙළි කරනු ලබන ඕනෑම ධර්ම දේශනාවක් යනුවෙන් අනුග්‍රහක බෞතුන් කරලා ආරාධනය සඳහන් වෙලා පවතිනවා. නිවන් මඟ හෙළි කරන කිව්වම අයන්නේ පටන් සේරම ටික ඔක්කොම ටික කියන්න කාලයක් ලැබෙයි කියලා හෝ එම අවශ්‍යයි කියලා මම කල්පනා කරන්නේ නැහැ. මෙතෙක් පැහැදිලි කරන ලද ධර්ම දේශනාවල පැහැදිලි කරපු කරුණු ආශ්‍රයෙන් අනුගමනීය ප්‍රතිපදාවට යාමට කුමක් කළ යුතුද කියන කාරණාව පැහැදිලි කරන්නටයි මා තෝරාගත්තේ. මේ තුළ මම යම්කිසි අදහසක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. මැදදී ඒ ගැන පක්ෂ වෙන්නේ නැතුව විරුද්ධ වෙන්නේ නැතුව අවධානය යොමු කරලා බලන්න. මේ අංගුත්තර නිකායයි. මේ ද්වික නිපාතයයි. එතකොට මෙහි පවතිනා වූ කරුණ ආශ්‍රයෙන් යම් කිසි කරුණක් මම ඔබට ඉදිරිපත් කරන්න කල්පනා කරනු ලබනවා. මේ සූත්‍රයට කියන්නේ චරන්ත සූත්‍රය කියලා. චරන්ත වුණාට මේකේ තියෙනවා තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා කියන ඉරියව් හතරම.
එතකොට ඒ ඉරියව් හතරේදී කෙනෙකුගේ පමාද විහාරිත්වයත් කෙනෙකුගේ අප්‍රමාද විහාරිත්වයත් කියන දෙකම මේ සූත්‍රය තුළ පැහැදිලි කරලා තිබෙනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් සතර සතිපට්ඨානයේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරද සතර සතිපට්ඨානයේ වෙනව ඇත්තේ. ඒක 21 වතාවක් තියෙනවා අනුගමනය කරන්න පබ්බ. මේ සිටිමින් හිඳමින් යමින් එමින් නිදමින් කියන ඉරියව් හතරේ සතිමත් වීමද සතිපට්ඨාන වේ යුත්තේ කියලා ඔබ කී කල්පනා කරලා බලන්න. ඒක තමයි අදහස. මේකෙ තිබෙනවා බික්කුණෝ කියලා. මායක බික්කුණෝ කියන්නේ සිවුරු කරගත්ත පුද්ගලයෙක් සඳහා කියන අර්ථයෙන් ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එහෙම දේශනා කරන්නේ නැති. නමුත් සිහින් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයෙන් නිවනට මඟ කියලා දේශනා කළේ භික්ෂුන් සඳහා නෙමෙයි සමස්ත සමාජයේම තේරෙන අය සඳහා. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද මුලින් පටන් ගන්නකොට යෝ කියනවා. අකට එනකොට බික්කු කියන පදේ පාවිච්චි කරනවා. යමෙක් කියන අර්ථයේ තේරුම් ගන්න අනුගමනය කිරීමේදී භික්ෂු කියන අර්ථයට දාලා යොදලා තිබෙන බවයි මම දකින්නේ. ඒ අනුව මෙන්න මේ අවස්ථා තුන පිළිබඳව අපි තේරුම් ගන්න වෙනවා. කෙනෙකුගේ ජීවිතේ එදිනෙදා කටයුතු වලදී මේ සිටමින් ඉඳමින් යමින් එමින් කියන ඉරියව් හතරට ඇරුණා වෙන ඉරියව්වක් නැහැ කාටවත් ප්‍රධාන වශයෙන්. එක් වතාවක සිටගෙන ඉන්නවා, තවත් වතාවක වාඩි වෙලා ඉන්නවා, තවත් වතාවක යමින් එමින් ඉන්නවා, තවත් වතාවක පංචද්වාරයේ වසා මනෝද්වාරයට ගිය නිින්දෙන් පරිබාහිරව මනෝද්වාරයට නොගිය දිගා වී ඉන්නවා. මේ සතර ඉරියව්වෙම කරන්න ඕන කාරණාව සහ නොකරන කාරණාව මෙතන පැහැදිලි කරනවා. මොන අපි ජීවිතේ ගමනක් ආපු අය. මේ ගමන තුල අපි ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න ගිහින් ඒවත් සමග ඇලීම තුල ගැටීම තුල මුලාවීම තුල විසාකාවට වදාළ පරිදි ඇලෙන කරුණු 100ක් අත්නම් දුක් 100ක් කියන ආකාරයට අපි මේවත් සමග ඇලෙන්න ගැටෙන්න අදාළ කරුණු කොටසක් චිත්තාභ්‍යන්තරය එකතු කරලා තිබෙනවා. මේ එකතු කරපු කොටසට තමයි කියන්නේ චිත්ත සංකලිසා භික්කවේ සත්තා සංකලිස්සanti කියලා. මේකෙන් ඇතිවෙන පීඩණය තමයි මේ ආතතිය කියන්නේ. නැත්තම් දුක කියන්නේ. බාහිර ලෝකෙ තියෙන එකක් නෙවෙයි. බාහිර ලෝකේ උදව් වෙනවා පුංචි ප්‍රත්‍යක් වශයෙන්. තමන් හදාගත්ත මට්ටමේ මේ කාරණා හිතට එන එකට ආතතිය කියනවා. ඒකට අහු වෙන එකට පෘථග්ජන භාවය කියලා කියනවා. මේ මූලික කරුණු මේ කටයුත්ත සඳහා දැනුවත් යුතු කාරණා. එවිට පෘථග්ජන පුද්ගලයෙකුට ඇසෙන් හෝ කනෙන් හෝ නාසෙන් හෝ දිවෙන් හෝ කයෙන් නැත්නම් මේ ඉරියව් වලදී උපදින අදහස් ටිකක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒවට කියනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. uppannං කියන්නේ චිත්ත අභ්‍යන්තරයේ ශේෂ වශයෙන් තිබී බාහිර හමු වෙන හේතු නිසා හටගන්න මොහොත. කාම විතර්කය කියනවා ලෝභී අදහස හිතට ආපුහම. ව්‍යාපාද විතර්කය කියලා කියනවා ද්වේෂ සහගත අදහස හිතට ආපුහම.
අර ලෝභය කියන එකට තව කාමයේ රාගය කියන ඒ ඕන වචනයක් පාවිච්චි කරන්නත් පුළුවන්. පర్యాయ අර්ථ වශයෙන්. ද්වේෂ කියන එකට ගැටීම කියන අර්ථය පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ක්‍රියාවට නගන අර්ථයට විහිංසා කියලත් කියන්න පුළුවන්. දැන් මිනිස්සෙක් ජීවත් වෙනවා. උදේ අවදි වෙලා රාත්‍රිය වෙනතුරු තමන්ගේ කටයුතු කරනවා. රැකියාවේදී දූ දරුවන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් ගොවිතැන්පත් කිරීම වෙනුවෙන් තවත් කාරණා වෙනුවෙන්. ඔහුට මේවායේ ගැටුමකින් තොරව කටයුතු කරන්න පුළුවන් නම් ගෙදර එනකොට වෙහෙසකුත් නැහැ ආතතියකුත් නැහැ එපා වීමකුත් නැහැ. හදන්න දෙයක්කුත් නැහැ. නමුත් එහෙම කරන්න පෘථග්ජනයට බෑ. ඇසට කනට නාසයට දිවට කයට ගැටෙද්දී තමන් ඒ වන විට හදාගෙන තිබෙන්නා වූ අතීත මතය, අතීත දෘෂ්ටිය, අතීත ඇලීම, අතීත ගැටීම, අතීත මුලාව වහාම සිතට එනවා. මෙන්න මේක හැමෝම තේරුම් ගන්න ඕන. ඒකට සමාජයේ දොස්ක කීවාට තමන් අවුස්සන්නේ සමාජ සාධක විසින් කියලා ඒකට කිසි පදනමක් නැහැ. ඒක තමන් ගැලවෙන්න අනින්නට දොස් පැවරීමයි. මන්දයත් තථාගතවරු නැත්නම් නික්ලේශී උතුමන් පැහැදිලි කරලා තිබෙනවා ස්වකීය ජීවිතයේ ආදර්ශයෙන්ම ඒ බාහිර සාධක කිසිම කාරණයක් නිසා උන්ට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින්නේ නැති බව. ඔවුන් නිවිලා ඉන්න බව. මේමයි ලෝක ධම්ම සූත්‍රයේ පෙන්වන තේමාවත්. ලෝක ධර්මතා ටිකක් ලෝකේ පහළ වෙනවා. අසුත පු탁ජනයාට බලපානවා. ලෝක ධර්ම ටිකක් පහළ වෙනවා. සුතවත් අරිය ශ්‍රාවකීන්ට බලපානවා. කොහොමද බලපාන්නේ? අසුත පු탁ජනයා ඒවා බාර අරගෙන තමන්ට උන දේවල් විදිහට අඩනවා දුරනවා වැළපෙනවා කම්පා වෙනවා. සුතවත් අරිය ශ්‍රාවකයාට ඒව නිසා කිසිදු කම්පාවක් නැහැ. දැන් මෙතනින් ගැඹුරින් යොමු කරන්න අදහස චින්තනය. ලෝකයට දුක් ගෙනත් දෙන්නේ අටලෝ දහමද. එහෙනම් සියලු දෙනාට මේ දුක තිබෙන්න වෙනවා. අර අසුත පු탁ජනයාට සහ සුතවත් අරිය ශ්‍රාවකයින්ට. නමුත් ඒක දිහා බලන දෘෂ්ටි කෝණ දෙකක් නේද? අසුත පු탁ජනයයි කියලා කියන්නේ කැලේ ඉන්න සර්පයින් ඇඟ ඇතුළට දාගත්ත කෙනෙක්. එතකොට කනෝ කියලා කෑ ගහන්න වෙනවා. බාර ගැනීම. සසරේ බාර ගන්න පුරුද්ද ඇති කරගෙන. සුතවත් අරිය ශ්‍රාවකයයි කියලා කියන්නේ බාහිර සාධක නිසා අවිස්සෙන්න හේතුවක් නැතුව තමන්ගේ හිත සචිත්ත පරියෝදපන සිත හදාගත්ත කෙනාට. අනුගාමී ප්‍රතිපදාවක් තුළ නිවුන කෙනාට. දැන් ලෝකෙද හදන්න තියෙන්නේ සිත හදන්න තියෙන්නේ. දැන් මේ සිත හදාගන්න නැතුව ගත කරපු ජීවිතයට කියන්නේ කුමක්ද? මේ අවුල් කරගන්න ජීවිතයට. පෘථග්ජන භාවය. ඔහු මේ කටයුතු කිරීමේදී මේ බෙදා බැලීමක් කළේ නෑ. මගේ ආත්ම කියන එක තුරින් මේ කාරණාවලදී කාමයන්ට ඇලෙමින්, ව්‍යාපාදයන්ට ගැටෙමින්, මුලා වෙමින් ඒව සමග එකතු වුණා. එකතු වීමෙන් තියෙනවා පාවිච්චි කළා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ බවට පත් කරගනිමින් චිත්ත අභ්‍යන්තරයේ පෝෂණය කළා. ලෝභ මූලයෙන්, ද්වේෂ මූලයෙන්, මෝහ මූලයෙන් බලවත් කළා. ළමා කාලයේ සිට අද දක්වා ආපු ගමනේදී ඒවට දීපු ජවන් ශක්තිය තුළ දශම ගානක් ඔස්සේ දශමෙන් දශමයට වැඩි වුණා. සිත තුළ පැසවෙනවා, මෝරා යනවා කියන වචන වලින් කතා කරන්නේ මේක තමයි. අවුරුදු 20 නම් ටිකයි, 30 නම් ඊට වැඩි, 40 නම් ඊට වැඩි, 70 නම් ඊටත් වැඩි. මොකද ඒක පෘථග්ජන පුද්ගලයා භාවිතා කිරීම තුළ බලවත් කරගත්තා වූ මූලය වැඩෙනවා. ගහක් වැඩෙනකොට වැඩෙන මූල පද්ධතිය පළල් වෙනවා වගේ. දැන් ඇමක් වැටෙනකොට ඇමගිලින්ට අදාළ
ස්මාලුවා වතුර යට සිට එන්න ආසේ ඇහැට කනට නාසයට ගැටෙද්දී තමන් හදාගත්ත මේ අතීතයේ වහාම සිතට එනවා. මේකට කියනවා ලෝභයේදී උප්පන්නං කාම විතක්කං, ද්වේෂයේදී උප්පන්නං ව්‍යාපාද විතක්කං, මෝහයේදී උප්පන්නං විහිංසා විතක්කං. මෙන්න සටන, මෙන්න බුදුන් වහන්සේ වදාළ මිනිසාගේ දුක. දැන් මේකට අහුවෙන්ට බුදුහාමුදුරුවෝ උගන්වන්නට ඕනේ නැහැ. සංසාරේ සත්‍යය කරලා තියෙන්නේ ඕක තමයි. ඔවුන් මේක වැඩෙන ප්‍රතිපදාවක තමයි අරන් යන්නේ. නැවත නැවතත් වඩන. චිත්තාභ්‍යන්තරයේ මූලයන් බලවත් කරන ප්‍රමාදවාදී ප්‍රතිපදාවක තමයි පෘථග්ජනය යන්නේ. දැන් මේ තමන් හදාගත්ත කාරණේ තමන්ට පීඩනය ඇති කරන්නේ, දුක ඇති කරන්න කියලා තේරෙනවා නම් තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයට මේන් මිදීම සඳහා තමන්ට ප්‍රායෝගික වෙන්න වෙනවා. බුද්ධාවවාදය ඇතිව. මේ සූත්‍රයේ අග පෙන්නන අවවාදය, මුලින් පෙන්නන අවවාදේ නැතිකම. අන්න ස්ත්‍රී හෝ පුරුෂ හෝ ගිහි හෝ පැවිදි පෘථග්ජන ඔබට අදාළ මේ ධර්මතාවය තේරුම් ගන්න. ඔබ කරමින් ඉන්නේ මෙන්න මේකයි. චරතෝපිචේ භික්කවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං විහිංසා විතක්වා තංච භික්ඛු අදිවාසේති නප්පජහති නවිනෝදේති නව්‍යන්ති කරෝති නානභාවං ගමේති චරම්පි භික්කවේ භික්ඛුවා භික්ඛු එවං භූතෝ ආතාපි අනුත්තප්පි සතතං සමිතං කුසීතෝ හි නිවිරියෝති උච්චති. අනිත් මම ආයේ පාලියෙන් කියන්නේ සිංහලෙන්ම ගන්නවා. මොකද මේ කියන්නේ? ඇවිදිමින් සිටින කෙනාට, මෙතන භික්ඛුනෝ කියන සමහනාට නැත්තම් ඔබ මේ නිවන් මාගේ යන්න කැමති කෙනෙක් නම් ඇවිදින් සිටින භික්ෂුවට හෝ භික්ෂුණියට උපාසිකාට හෝ උපාසිකාවට කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ උපදින්නේය. ඇවිදිද්දිනකොට නම් ඇවිදිද්දි. දැන් මෙතන කතා කරන්නේ. කොහොමද උපදින්නේ? ඇවිදිනකොට නම් අදාළ කරුණු ඇසට, කනට, නාසයට, දිවට, කයට ගැටෙද්දී. ගැටෙන එක පුංචි ප්‍රත්‍යක් විතරයි. උපදින්නේ තමන් විසින් හදාගත්තා වූ යංකෝ භික්ඛවේ අනුසේති, ඔබ අනුසේ තැබුවනේ. එයින් හටගත්ත ධර්මතාවයේ සංකත ධර්මතාවයේ. දැන් පංච උපාදානස්කන්ධය මේ පහළ වෙලා තිබෙනවා. ඒ පුද්ගලයා, ඔහු හෝ ඇය, ඒ විතර්කය ඉවසයි. එයා එකට එකතු වෙනවා. කාම විතර්කේ නම් ඉටු කර ගැනීම සඳහා අදාළ සැලසුම් සකස් කරගන්න. ව්‍යාපාද විතර්කේ නම් රිදවීම සඳහා අදාළ ප්‍රතික්‍රියා දක්වන්න. විහිංසා විතර්කේ නම් ඊටත් එහාට ගැඹුරින් ප්‍රතික්‍රියා දක්වන්නට. ඒ වරදක්, ඒ පාපයක්, ඒ සසරට බැඳීමක්, ඒ අවුල් කිරීමක් කියලා ඔහු දන්නේ නැහැ. බැහැර නොකරයි. අදිවාසේති නප්පජහති. ඉන් එහාට තියෙනවා ඉවත් කරනු නොලබයි. න විනෝදේති. අවසන් නොකරයි. න ව්‍යන්ති කරෝති. යළිත් හටගන්න නැති ආකාරයට නිමාවීම සඳහා කටයුතු නොකරයි. න අනභාවං ගමේති. ඔහු මොකද වුණේ?
කාම විතර්කයට අහු වුණා, ව්‍යාපාද විතර්කයට අහු වුණා, විහිංස විතර්ක අහු වුණා. ඔහු ප්‍රතික්‍රියා දක්වන්නෙක් වෙනවා. මහණෙනි, ඒ වීර්ය රහිත වූ එයින් ඇතිවෙන්නා වූ උපවාදයට බිය නැති කුසීත වූ මෙබඳු ඇවිදින පුද්ගලයාට හීන වීරය ඇත්තේ යයි කියනු ලැබේ. දැන් ඇවිදිද්දීදී ඔහුගේ පමාද විහරණය නේද මේ පෙන්වන්නේ? ඒ මොහොතේ හදන්න තියෙන දෙයක් වශයෙන් මේක පැහැදිලි වෙනවා නේද? අපිට කරන්න තියෙන්නේ අපේ වැඩ කරන එක. ඇවිදිනවා කිය කියා ඉන්න එක නෙවෙයි. ඉඳගෙන ඉන්නවා කියන එක නෙවෙයි. තමන්ට පැවරේ තියෙන කටයුතු අවදි වූ තැන් පටන් කරනවා. ඒ කරද්දී පවත්තන්නේ ඉරියව් 4යි. සිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඇවිදිනවා, දිගා වෙලා ඉන්නවා. ඊට අදාළ කරුණු යෙදීම තුළ මේ ත්‍රිවිධ විතර්ක උපදිනවා. සිහිය නැති පුද්ගලයා මේකට පාවිච්චි කරනවා අපහාන සංඥා. ප්‍රහාණ කරන්නේ තවදුරටත් වඩනවා. දැන් අපි කතා කළේ ඇවිදීම පමණයි. තිතස්ස චේපි වික්කවේ. ඊළඟට සිටිනා වූ අවස්ථාවේදී දැකීමෙන්, ඇසීමෙන් ආදී කාරණයක් තුළ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තිබුණා වූ මේ සැඟවුණ රාක්ෂයා බාහිර හේතුවක් උදව්වෙන් උපදිනවා. කාමාතුරයා උපදිනවා. කාමාතුරයා උපදින එකට කියනවා uppannam කාම විතක්කං. රාක්ෂයා උපදින එකට කියනවා uppannam ව්‍යාපාද විතක්කං. ලේපිපාසිතයා උපදිනවට කියනවා විහිංසා විතක්කං. මරාණ මැරෙන්න අවියක් පාවිච්චි කරන්න. ඔහුට ඒක දැනෙන්නේ නැත්නම් මේ ඉන්න තමන් නෙවෙයි දැන් මේ රජ කරන්නේ රාගය, ද්වේෂය, මෝහයයි කියලා ඔහුගේ ආසනය අත්පත් කරගත්තේ මේ මාරයා විසින් කියලා ඔහු මොකද කරන්නේ? ඒකට ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඔහු ඉවසනවා ඒක. අදිවාසේති නප්පජහති බැහැර කරන්නේ නැහැ. න විනෝදේති අවසානයට පත් කරන්නේ නැහැ. නැත්තම් නිමා කරන්නේ නැහැ. බ්‍යන්ති කරෝති අවසන් කරන්න කල්පනා කරන්නේ. නාන භාවං ගමේති යලිත් හට නොගන්නා පරිදි නිමා කරන්නට ඔහු සිහිය පාවිච්චි කරන්න දන්නේ නැහැ. එහෙනම් ඔහුට මොකද කියන්නේ? එබඳු වීර රහිත වූ, උපවාදයට බව රහිත වූ, කුසීත වූ මෙබඳු පුද්ගලයා, සිටුනා පුද්ගලයා හීන වීරයත් එකයි කියනු ලැබේ. කුසීතෝ හීන වීරියෝ. මේ සමාජයට හුරු වෙලා තියෙන දේ. මේ මොහොතම මෙයින් මිදීම සඳහා සිත හුරු කරගන්න ආකාරය නොවේද බුදුරජාණන් වහන්සේ මේ මොහොතට සතිය පාවිච්චි කරන්න කියලා උගන්වලා තිබෙන්නේ. මේ ඉරියව් 4ේදීම මේ දේවල් වලට අහු නොවි සංසිඳවන්න පාවිච්චි කරන්න පුළුවන් දියුණු කරන සිහියක් සතර සතිපට්ඨානයේ විය නොහැකිද? පල්ලෙහාට කරන්න ඕන දේ තියෙනවා. තව මේ වැරදි පාර යන්නේ. තව ටිකක් කෙටියෙන් ඊටු දෙකක් කියලා ඉමු අපි. අපි කතා කළේ ඇවිදිනා, සිටුනා. වාඩි වෙලා ඉන්න කෙනාට, ඉඳනා වූ කෙනාටත්
කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ හිංසා විතර්කයක් උපදී. ඔබේ හිතට මේ අදහස පහළ වෙනවා. ඔබ එකට එකතු වෙනවා. සිහි නැති වෙනවා. අදාළ ප්‍රතික්‍රියා දක්වන්න යනවා. දැන් නම් ඔබ කලේ මොකද්ද? අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරවති නනබවං ගමේති. ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ මට හිතේ මොකද වුණා දැනුන්නේ නැහැ කියලා අර පරණ පුරුදු එකට පරණ කුණුගොඩට එකතු වෙනවා. ඒ පරණ කුණුගොඩේ බලවත් තරමට ඔබේ ප්‍රතික්‍රියාව බලවත්. ඒ බඳු යොසීමක් නැති පුද්ගලයන්ගේ චර්යා රටා කොතරම් බිහිසුණුද කියලා ඔබ පැත්තකින් ඉඳලා බලන් ඉන්න. මම එහෙම දැකලත් තිබෙනවා. අහම්බින් යම් යම් අවස්ථාවලදී ඔවුන්ගේ ප්‍රතික්‍රියා දැක්වීම කොතරම් තිරිසන්ගතද, බිහිසුණුද, මාරාන්තිකද පේන්නේ නැහැ. මන්දයත් මාරයා විසින් ඔහුව තමන්ගේ අවශ්‍යතාවයට පොළඹවාගෙන තිබෙන්නේ. ඔහු තුළ දැන් ක්‍රියාත්මක වෙන්නේ මාරයා. ඔහු මාරයාට පරාජය වෙලා. දැන් මේ සතර ඉරියව්වේදීම මාරයා එන්න පුළුවන්. මාරයාට පරාජය නැතුව ඉන්න නේද බුදුරජාණන් වහන්සේ උගන්ලා තියෙන්නේ කියන ඔබට තේරෙනවද? ඔබ භාවනා කියලා එක එක දේවල් හොයන අය, කරන අය, පොත් ගණන් පාඩම් කරන අය ඉස්සර වෙලා ඉගෙන ගන්න. තමන්ට ලෝභ දේශ මොහ යටතේ ළමා කාලයේ සිට අද දක්වා නැත්නම් ධර්මයේ නොතේරෙන කාලය දක්වා උපන්නා වූ කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් උපදිනවා. ඒ මොහොතට මව් කුසින් උපදිනවා නෙමෙයි, හැඟීමක් වශයෙන් උපදිනවා. එතකොට ඔබ තුල සිටි මව නැහැ, පියා නැහැ, ගුරුවරයා නැහැ, මහාචාර්යවරයා නැහැ, උගතා නැහැ, බුද්ධිමතා නැහැ, මහත්මයා නැහැ. ඔහු අතුරුදහන් වෙලා එතෙන්ට එනවා තිරිසනෙක්. රාගෙන් මත්තුවෙක්, ද්වේෂයෙන් මත්තුවෙක්, මොහෙන් මත්තුවෙක්. ඔහු ඔබේ අතපය මෙහෙවනු ලබන ඔහුට ඕන දේ කරගන්නට. පේරෙනවද පමාද විහාරීත්වය? මේකෙන් මිදෙන්න බුදුදහම තියෙන්නේ. මේ අවස්ථාව මගහැරලා හිටියාම උපදින්නේ නැහැ. සංසුන් බවක් තියෙන්න පුළුවන්. නමුත් කවදා හරි අවස්ථාව ආපුවාම වැටෙනවා. මේ අවස්ථාව උපදින්න නැති වෙනත් ප්‍රායෝගික ක්‍රියාකාර කරන්න පුළුවන් කාරකම්. නමුත් ඒ හැම එකකින්ම යටපත් වී මැරුණාම, අවස්ථාව නොලැබී මැරුණාම මේ සැඟවුණ සතුරාට පහර වදින්නේ නැහැ. වාඩි වෙලා ඉන්නකොට මේ විතර්ක තුන ඉපදුනහම ඒවට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන්න යනවාද? අර නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරවති කටයුත්ත උට කරන්න තේරෙන්නේ නැද්ද? එහෙනම් කුසීත හීන වීර පුද්ගලයෙක්. මහණෙනි, නිදිවරණ හොනා පුද්ගලයාට සයනස්සචේ පිවික්කවේ ජාගරස්ස. ඔක තියෙන සමහර තැන්වල නිදා නොනිදා කියලා. දිගා වෙලා ඉන්නවට නිදා කියලා කියනවා, මනෝලෝකයට ගිහින් අතර නොදිදා කියලා කියනවා. ඒ කියන්නේ ඉරියව්වෙන් දිගා වෙලා නමුත් Tamanගේ මනෝද්වාරය විවෘතයි. එක්ක පංචද්වාරයත් විවෘතයි. එහෙන්ද දකින්න පුළුවන්. ඒ දෙන අවස්ථාවකදී ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ආයෙත් කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් උපදීද? ඔහුට මතක නැහැ. Taman හිටියා වූ සාන්ත සුවයෙන් මහත්මා ගතියෙන් බිමට වැටුණු බව. ඔහු දැන් මෙහෙවනු ලබන්නේ කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ විහිංසා විතර්කය විසින් බව. ඔහුගේ කාමය හෝ ව්‍යාපාදය හෝ විහිංසාව බව මම බවට පත් වී ඇති බව ඔහුට තේරෙන්නේ නැහැ. එසා සංසිඳීම වෙනුවට ඉටු කර ගැනීම සඳහා ඔහු මෙහෙවනු ලබනවා. ඔහුටත් කියනවා කුසීතෝ හීන වීරියෝ. ඔන්න සූත්‍රයේ චරන්ත වුණාට තිත්තං චරන්නිසින්නෝවා සායනෝවා හතර ඉරියව්වේදීම පමාද විහාරීත්වය පෙන්නනවා.
කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී, තුනේදී ඒවට එකතු වෙලා අදාළ ප්‍රතික්‍රියාව දක්වන්නට යාමේදී ඒ පුද්ගලයා කවදාවත් සංසිඳීමට යන්නේ නැහැ. ඔහු කුසීත හීනවිර පුද්ගලයෙක්. ඔහු ළඟ නැත්තේ සංසිඳවන්න ඕනකමක් නැහැ. ඔහු ළඟ ඊට අවශ්‍ය සතිය නැහැ. ඔහු ඊට එකතු වීමට කියනවා පමාද විහාරය. මේ පමාද විහාරීත්වය තුළ සමාජයේ ඇති වුණා වූ ගහමරා ගැනීම, කපා කොටා ගැනීම, හිරේ විලංගු වැටීම්, පරලෝ යාම් අනන්ත පැහැදිලි කරන්න පුළුවන් පැය ගාණක් කතා වරගෙන. වැඩි ඕන නැහැ සතියන්ත පුවත්පතක් කියවලා බලන්න. දෙදෙනෙක් දෙපිරිසක් අතර ඇති වුණා වූ අරගලයක් දුරදිග ගොස් පිහියනුමකින්, ඝාතනයකින්, බෝම්බ ගසා දැමීමකින්, වෙඩි තබා ගැනීමකින් මිනිස්සු සැප හොයන්න ගිහින් සැපතටපත් වුණ හැටි දෙපිරිසම. බලන්න වර්තමාන මිනිසුන්ගේ මේ උම්මන්තකභාවය සංසිඳව ගන්නට නෙමෙයි බුදුදහම ඕනකම තියෙන්නේ. මැරිලා මොනවද ලබන්න තියෙන්නේ? මේ විතර්ක තුන නම් සංසිඳවන්න තියෙන්නේ. මේ විතර්ක තුන සංසිඳවන්න නැති බුද්ධ ආගමක් පාවිච්චි කළා අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනයේ මේ විතර්ක තුන සංසිඳවන්න ප්‍රාර්ථනා කරනවා නම් මොකද්ද කියන්න තියෙන්නේ? මොකද්ද උන්ගේ දර්ශනය? අනවබෝධය. මිනිසා වර්තමාන මොහොතේ තමයි දුකටපත් වෙන්නේ. මේ කරන කියන ක්‍රියාකාරකම් වල දුරදිග නොපැනීන බව, නොසන්සුන් බව මුල් කොටගෙන. නමුත් එය සත්‍යයක් නෙවෙයි. එය හදන්න පුළුවන් දුර්වලකමක්. ඒට එකතු වීම තුළින් මිනිසා දුකටපත් වෙනවා. ඒට එකතු නොවි ඒ ශක්තිය මරා දැමීම තුළින් මිනිසාට උත්තරීතර සැනසීමකට මාර්ගයක් බුදුවරු එලි කරලා තියෙනවා. පුරුදු කරන්න ඕන මොකක්ද එතකොට? ඔබට මේ ඉරියව් හතර තියෙනවා ඕන කෙනෙකුට. අඩු වැඩි වෙන්න පුළුවන්. වැඩිපුර නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන් ලෙඩෙක් නම්, වැඩිපුර ඇවිදිනවා වෙන්න පුළුවන් ඒ අදාළ කටයුත්ත කරෙක් නම්, වැඩිපුර හිටගෙන ඉන්න වෙනවා වෙන්න පුළුවන් තවත් කෙනෙක් නම්, වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන් තවත් කෙනෙක් නම් ඔෆිස් එකක. ඒ ඉරියව් නෙමෙයි වැදගත් වෙන්නේ. තම තමන් කටයුතු කරන අන් පුද්ගලයන් සමග ඇති කරගන්නා වූ සම්බන්ධතාවවලදී රාජකාරිය නීතිය ඉක්මවා යමින් තමන් හැඟීම් වලට වහල් වෙනවාද? හෙවත් ඡන්දයෙන්, දේශයෙන්, බයෙන්, මෝහෙන් අගතියට යනවාද? නැත්නම් මේ විතර්ක තුන ඔබව පාලනය කරන්නා බවට පත් වෙනවාද? දැන් නැත්තේ සිහිය. දැන් ක්‍රියාත්මක වෙන්නේ මයන්න මම නෙමෙයි, කයන්න යන්න මම නොවේ. කයෙන් සහ වචනෙන් වචන ගියාට ක්‍රියාත්මක වෙන්නේ ලෝභයෙන් නැමැති මම, ද්වේෂයෙන් නැමැති මම, මෝහයෙන් නැමැති මම. අන්න ඔබේ කය වචන සිත මේ ලෝභ දේශ මොහොනේ මමත්වයට තෝතැන්නක් බවට පත් කළා. හැබැයි ඉතින් ඔබට තමයි විඳින්න වෙන්නේ අනතුරුව. පරලෝ යන්න වෙන්නේ, තුවාල වෙලා විඳවන්න වෙන්නේ, ධනෙ විනාශ වෙලා නැති බැරි වෙන්න වෙන්නේ, හිරේ විලංගුවේ වැටෙන්න වෙන්නේ. පැහැදිලිද ත්‍රිවිධ විතර්ක සමාජයට කරන්නා වූ හානිය? මිනිසා තුළින් ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය වේ යුතු නොවේද? වර්තමාන මිනිසා තුළින්. මේක තේරුම් ගන්න නැතුව වඳින පුදුන මල් පහන් පූජා කරන, පොත් පූජා කරන, පොත් පෙරලන, තව මොනවාරි හදන බුද්ධ ආගමක් හදාගත්තට මේ ත්‍රිවිධ විතර්ක ඒව නිසාත් උපදින එක නෙවෙන්නේ. මල්වට්ටියක්, වෙන්දේසියක්, ගමේ දෙපිලක තරඟයක්, බුදු හිමියනේ ඔබ පුදන්නට පන්සලේ පොඩි පින්කමක්, ගමේ දෙපිලක තරඟයක්. දැන් මොකද්ද යන්නේ? තරඟේ නම් කාම විතර්කය. ඉඩ නැති වෙනකොට ව්‍යාපාද විතර්කය. හරි, අපි දැන් ඉතුරු කාලය යොදා ගන්න වෙනවා. එකක් පැහැදිලි කළත් ඇති. නමුත් යම් යම් මට්ටමින් එක එක දේවල් පැහැදිලි කරන්නම් මම. මම ගත්ත ඡේදය ගත්තේ අර පරිහාන ධම්ම ඡේදය ගත්තේ නෑ මම මේ ධර්ම දේශනාවේ මුල සඳහා. චරතෝපි භික්ඛවේ, අන්න ඇවිදින කෙනාට, ඇවිදින ඉරියව්ව පාවිච්චි කරන කෙනාට ඇවිදීමේදී
පාය කකුල හැපීමේදී, ඉදිරියෙන් කෙනෙක් හමු වීමේදී, කල්පනාවක් ඒමේදී, තව මොනවා හරි ඇසට ගැටීමේදී ඒ බාහිර ප්‍රත්‍යයන්ගේ හමුවීම මත ඔබේ චිත්තසංතානය තුළ සැඟවී පවතිනා වූ මේ මාරයා එනවා එළියට. මේකට කියනවා කාම විතර්කයක් හෝ ව්‍යාපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් උපදින්නේය. uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා. හොඳට මතක තියාගන්න මෙන්න මේ අවස්ථා තුන එන එක පිළිබඳව ඔබට වැටහිලා තියෙන්න ඕන. ඒ මොහොතටයි අපිට ඒ ඉරියව්වේදීම සිහිය පාවිච්චි කරන්න ඕන කියන කාරණාව තේරිලා තියෙන්න ඕන. පස්සේ වෙලාවක නෙමෙයි. කුඹුර කාලා ගෙදර ගිහින් මුවහමට තඩි බාලා හරියන්නේ නැහැ කියනවනේ. ඔගේ පස්සේ නෙවෙයි. ඒ මොහොතේදීමයි ඒ බලවත් වෙන්නේ, ඒ මොහොතේදීමයි සංසිඳවන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔහු එය නාදිවාසේති. එතන නොයිවසයි කියන්නේ ගහගන්න යනවා කියන එක නෙවෙයි. එක බාරගත්තා කියන එක තමයි ඉවසනවා කියලා කියන්නේ. ප්‍රතික්‍රියා දක්වන්නට. අන්න ඒ අතීතෙන් ආපු දේ දැන් නෙවෙයි, මේක පරණ එකක්. මේක තමන් පුරුදු කරගත්ත මෝඩකමක්. මේක මත තීරණය ගැනීමේදී සියල්ල වෙනසෙන්න පුළුවන්. ඒ නිසා අය බාර ගන්න නැති එකට කියනවා නාදිවාසේති. අන්න බාර ගැනීමට කියනවා නිත්‍ය කියලා, බාර ගන්න නැතුවට කියනවා අනිත්‍ය කියලා. බාරගත්තාම මම වුණානේ. මම මගේ ආත්ම. බාර ගන්න නැත්නම් ඒක මම කොට ගන්න නැහැ. මොකද කරන්නේ එහෙනම්? පජහති. ඊතා ඉක්මනින් දියබිඳුවක් අත්තකින් වැටෙන්න ආසේ, වක්කලතක් දික් කළාසේ, කබලකට දාපු රත් කරපු වතුර වාෂ්පී යන්න ආසේ, කෙලපිනක් හෙලන්න ආසේ උදාහරණ ත්‍රිපිටකේ පවතින්නේ. වහාම ඒ නිවත් වෙන්න බැහැර කරනවා. බ්‍යන්ති කරෝති. විනෝදේති. අපි කියමු නිරපා හරිනවා. මගේ අධිරාජ්‍යයට, මගේ සීමාවට එන්න එපා ඔබ. ලොකු අවුලක් කරන්න හදන්නේ. අන්තයට පමුණවනවා. බ්‍යන්ති කරෝති. අවසන් කරනවා. පමණක් නෙවෙයි, යලිත් හටගන්නට හේතු චිත්තාභ්‍යන්තරගත නොකර අවසන් කරනවට කියන අනභවං ගමේති. දැන් uppannam කාම විතර්කයේදී නවේද භාවනාව, uppannam ව්‍යාපාද විතක්කයේදී නවේද භාවනාව, uppannam විහිංසා විතක්කයේදී නවේද භාවනාව. දැන් මේ චරන්ති ඇවිදීමේදී ආය ඇඳුම් මාරු කරන්න වාඩි වෙන්න ලෑස්ති වෙන්න වෙලාවක් තියෙනවද? අන්න දැන් මම දකින්නේ ඇවිදිමින් ඉන්න වෙලාවට ඔසෝමි ගණමි තබයි කියන එක නෙමෙයි සිහිය. මෙන්න මේක කොයි වෙලාවෙ උපදීද ඒක දැනගන්නයි සිහිය තියෙන්න ඕන. දැන් පරණ පුරුද්ද තේරෙනවා. පුරුදුනේම ඔය වෙලාවට තමයි මට ඉන්නවා මැරෙනවා පේන්නේ නැත්තේ කියලා අරමුණට එකතු වී ප්‍රතික්‍රියා දක්වනවා. ඒ අරමුණට එකතු වී ප්‍රතික්‍රියා දැක්වීමට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරවති නානභාවං ගමේති. දැන් ඕක කරන්න එපා. මේ කිරීම දැන් නොකිරීම කියන්නේ ඕක නොකර ඉන්න එකනේ. අපට නොකර ඉන්න අවශ්‍යයි. ඒක ප්‍රතිඵල මොනවාද? එකක් කරන්න ගියොත් අනාගත සසර හැදෙනවා. ඒ තමයි ආදීනව. අයහපත් විපාකයේ සසරක් හැදෙනවා. ඒ වගේම මේ එකතු වීම අපි හදාගත්ත මෝඩකමකට ඇරුණාම දැන් තියෙන දෙයක් නෙමෙයි, අතීතේ ඉඳලා ආපු මල අතීතයක්. පසුගිය කාල සීමාවෙම එකතු කරගත්ත දැන් පණ දුන්නේ මල අතීතයකට. මල අතීතේ මැරෙන්න අරින්න කියලානේ පෙන්වන්නේ. ඒකට පණ දෙන්න එපයි කියලා.
එහෙනම් අන්න මෙහෙම වෙන බව තේරුම් ගන්නට එතෙන්ද තිබෙන්න ඕන මොකද්ද? සති. දියුණු කරපු සති. ආනාපාන සති දිහා බලන් ඉඳලා ඇතුළ වෙනවා පිට වෙනවා කියලා දැනගැනීමෙන් ඉරියව් පැවැත්වීම තුළින් ඒ මොහොතට හට ගන්නා වූ දේ දැනගැනීම පිළිබඳ සතියක්. දැන් සතිය දියුණු කරන් ඇවිදින් පාවිච්චි කරන්න ඕන මොකේද? ඇවිදිද්දී නම් කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී එකට නොවෙන්න නොව බැහැර කරන්න. පළවෙනි වතාවට හරිම අමාරුයි. ඔය සමහර අය අල්ලගෙන ඉන්නේ ගහන්න යන්නේ. ඒ තරම් වේගවත් ඒක. මන්දයත් ඒ නොසන්සුන් පුද්ගලයා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනු ලබන්නේ සංසිඳ වීමෙන් නෙවෙයි. නොසන්සිඳීම තුළ අන් අයට හානියක් කිරීමෙන්. පේනවාද පෘථග්ජන භාවය? පේනවාද පිස්සන් කොටුව? ලෝකෙම පිස්සන් කොටුවක්. සුළු තැන් පටන් ඉහළ තැන් දක්වා. ඇතැම රාජ්‍ය පාලකින් දක්වා. එකට කිරීමක් වශයෙන් ප්‍රතික්‍රියා දැක්වීමේදී මේ පිස්සන් කොටුව තුළ හිර වෙලා ඉන්න බව තේරෙනවද? හැඟීම් වසඟ වී ඉන්න බව. මෙතන මොකද්ද පෙන්වන්න තියෙන්නේ? මහණෙනි, වීරිය ඇති, උපවාදයට බය ඇති, හැමදාම නිරතුරු පටන්ගත් වීරිය ඇති මෙබඳු ඇවිදිනා වූ පුද්ගලයා ආරද්ධ විරියෝ පහිතත්තෝති උච්චති. එහෙම නැත්නම් මමත්වය අතෑරීම කෙරෙහි පටන්ගත් වීරියෙන් යුක්ත වූ එක්කෙනෙකු යයි කියනු ලැබේ. පහිතත්තෝ මම අතහරින්ට. පහිත අත්තෝ. අර මම කියන මුලාව අතහරින්ට ඒ මොහොතේ පටන්ගත් වීරිය ඇති පුද්ගලයෙක්. දැන් ඔබට තේරෙනවද සතිය පාවිච්චි කරන්න ඕන කොයි වෙලාවෙද කියලා? පළමුව හදාරන්න. හදාරලා ඔබ ඉන්න ශේස්ත්‍රයේ ඔබ ඇවිදින ඉරියව් පාවිච්චි කරනකොට ඔබට ගැටෙන්න තියෙන්නේ මොනවද? ඒ තුල ඔබේ මේ මායя හැංගිලා ඉඳලා නැගිටලා එනවා. අර බික්කුණි වග්ගවල දානේ වළඳලා වනාන්තරගතලා ආවෙකකින් ඉන්න ගියාම මෙන්න මේ මායя තමයි ඔය වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී ඇවිදින් තියෙන්නේ. කාමයේ තියෙන අයට කාම විතර්කයේ වශයෙන්, ව්‍යාපාදයේ තියෙන ව්‍යාපාද විතර්කයේ වශයෙන්. දැන් ඔබට ඇවිදින ඉරියව්ව සම්පූර්ණ කරන්න පුළුවනි. ඒක ලෝභයට ඇලෙනවද ප්‍රතික්‍රියා දක්වන්න, ද්වේෂයට ඇලෙනවද ඊට එහා ක්‍රියාවකට යනවද? නෑ. මට ඒකට ප්‍රතික්‍රියා දක්වන්න ගිහින් සතර හදා ගන්න ඕන කමක් නෑ. මට ඕනකමක් තියෙන්නේ මේ අතීතයේ ශූන්‍ය බවට පත් කරන්න. මේ තමයි මේ උප්පන්නම් කාම විතර්කේ, උප්පන්නම් ව්‍යාපාද විතර්කේ, උප්පන්නම් විහිංසා විතර්කේ තමයි මම සහ මට අයිති දේවල්. ඒ මොහොතේ ඔබ මම සහ මට අයිති දේවල් වලින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය කරගන්න. එනම් මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙනවා කියන්නේ ලෝභක්කේ, දේසක්කේ, මෝහක්කේ නේද? මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බලපෑවේ ලෝභ, දේශ, මොහ නම් එකතු වෙලා ඉවර කරන්න බෑනේ. අන අවේරේනච සම්මන්ති. නොකිරීම කියන්නේ උපදින විට මේක ස්කන්ධ පංචකයක්, පංච පාදානස්කන්ධයක්. නමුත් මේක නිත්‍ය එකක් නෙමෙයි, මේකේ අතරක් තියෙනවා. මේකට උපදින්න පුළුවන් සිතේ තිබී අනුසේ වශයෙන් තිබෙලා පරිඋත්ථානය වෙන්න පුළුවන්. කය වචන සිතට දීම තවත් වැඩක්. සිතට එන එක වැඩක්, කය වචනට එකතු කිරීම තවත් වැඩක්. එතන අතරක් තියෙනවානේ. හොඳයි, අතරට සිහිය ගත්තොත් කය වචන වලට යනවද? වහාම ඒ නොසන්සුන් බව වෙනුවට සංසුන් බවට සිත යොමු කරනවා.
ඉවසනවා. කන්ති බැහැර කරනවා. මේ සංසිඳීම සඳහා පාවිච්චි කිරීම වෙනුවට බැහැර කිරීම උදා කරන්න කියලානේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ. පාවිච්චි කිරීමට මම මගේ ආත්මකට ගැනීම හේවත් නිත්සුකාත්ම වශයෙන් බැලීම යයිද පාවිච්චි නොකිරීමට අනිත්‍ය බැලීම යයිද කියනු ලැබේ. එයාට යන්න වෙනවා. අනිත්‍ය කියන්නේ එයා ඊට පස්සේ වැඩින්නේ නැහැ. එනිසා මෙතන අපි මේන් මිදීමට දියුණු කරගන්නා වූ සිහිය කඩිතරයක් බවට පත් වෙලා ඔහු වළක්වනවා. නිකන් හරියට පාලකින්ගේ නිල නිවාසයට ඇතුල් වෙන්න හදනකොට කරලිකරුවන් පිරිසක් නැත්තම් විරුද්ධවාදීන් පිරිසක් පොලිසිය කඳුළු ගෑස් යොදා බැටන් ප්‍රහාර යොදා පාලනය කරනවා වගේ. ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. නීතිය රකින්න ඕන නිසා. ඔවුන් කලහකාරීන් නිසා. ඒ වගේ අතරමැදියෙක් අපට ඕන නේද? මේ අකුසල විතර්කයට එකතු වී පවත්වාගෙන යන එක වළක්වන්න මෙතනින් අකුසලයෙන් වෙන්වීමට සති නම් වූ අතරමැදියා මෙතෙන් එකතු කරන්න වෙනවා. සිහියෙන් කටයුතු කිරීමයි කියනවලු අප්‍රමාදය දැන් තේරෙනවද? එක් වතාවක් නෙවෙයි නැවත නැවතත් එය 100 සිට බිඳුවට බහිනතුරු ඇවිදීමේදී නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති මේක කීකයා ඉන්නවා නෙවෙයි මේකෙන් කියන කාරණාව කරනවා. දැන් ඇවිදිද්දී සතිපට්ඨානය හරිද? ඔන්න එකක්. චරං. මහන්නේ සිටුනා වූ පුද්ගලයාට ටිතස්ස වාඩි වෙලා ඉන්නවා. කාර්යාලයක වෙන්න පුළුවන්, බස් රථයක වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවනි. ඒ රාජකාරී කාරණා මුල් කොටගෙන දකින අහන කාරණා නිසා අර චිත්තාභ්‍යන්තරයේ හිමිහිට වර්තමානයට එනවා බාහිර කාරණයක් උදව් කරගෙන uppannං කාමිතක්කං uppannං ව්‍යාපාද විතක්කං නොගැලපෙන නීති විරෝධී නොගැටෙන නැත්තම් ප්‍රතිප්‍රහාර දෙන වචනයක් නිසා රත් වෙනවා. uppannං විහිංසා විතක්කං. සමහර මම දැකලා තියෙනවා පරිගණක යන්ත්‍රය අල්ල පොළවේ ගහනවා. ඔය සමහර වැඩසටහන් වලදී. මොකද අර ඒක අවශ්‍ය විදිහට කෙරෙන්නේ නැත්නම් ආපන ව්‍යාපාද විතර්කය මෙහෙම හැටි. අන්ත අවුල හවුනකින් දමලා ගහනවා. පේනවාද මේ විතර්කයේ බලවත්කම? ඒ සිහිය නැතිකම. ඒ පහර ඇහැක වැදුනොත් ඇහැ ඉවරයි. කම්මුල වැදුනොත් කම්මුල හිල් වෙනවා. උපකරණයේ බලවත්කමට විශාල හානියක්. කවුද කළේ? ඔබද. ඔබේ අතපය මෙහෙවනු ලැබුවා ව්‍යාපාද විතර්කයේ විසින්. පේනවද කිරීම? දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී අපි දැන් සැදී පැහැදී ඉන්නේ. හරි. වැඩ කරමින් ඉන්නවා. වැඩවලට බාධාවක් නැහැ. අරයාව වැළකීම තමයි අමතර රාජකාරිය. දැන් මේකට මොකද්ද කියන්නේ? පහාන සංඥා කියන්නේ ඇයි? ප්‍රහාණය වෙනවා කියලා නේද? පැහැදිලිද? එකතු වීමෙන් වැඩේ එකතු නොවීමෙන් ප්‍රහාණ වේ කියලා මොකද්ද කරන්න තියෙන්නේ එතකොට? අපෙන් අහන මොකද දැන් කරන්න ඕන? මම කලක් තිස්සේ කියනවා ඉස්සර කරපේක කරන්න එපයි කියලා. දැන් එකට තවත් වචනයක් එකතු කරලා මම කියනවා මේ එන එක පරණ මියගිය අතීතයක්. ඔබේ දුර්වලකමක්. මේකට එකතු වෙලා ඔබට සැනසීම හම්බ වෙන්නේ නැහැ ඔබ අහනවා. එනිසා මෙය අතහරින්න මෙතෙන්ට සිහිය පාවිච්චි කරන්න. ඒකට දකින්න එක මල දෙයක් අතීතයක්. එකතු වෙනවා කියන්නේ පණ දෙනවා තවදුරටත් සතර හදනවා. සතර හදන්න ඕනේ නැහැ අපට. මේක බිඳුව දක්වා බහින්න ඕනේ බුදුන් වහන්සේ වෙත යන්න නම්. බහින්න නම් බහින කලාවේවත් පටිසෝතගාමිත්වය. අර එකතු වෙලා යන එක අනුසෝතගාමිත්වය, එකතු නොවන එක පටිසෝතගාමිත්වය. පෘථග්ජනයාට එකතු වෙලා යන්න ඇරුණාම බෑ. පෘථග්ජන භාවයෙන් නම් මේක වළක්වන්න කතා කරාට හරියන්නේ නැහැ.
ඔබට මේ සංසුන් ස්වභාවය තේරිලා එතෙන්ට පත් වෙන්න ඕනකම තියෙන්න වෙනවා. අන්න ආපහු යනවා. ඉරියව්ව සිටීම සතිය උපන් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේදී නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති. වෙන වැඩක්ද දැන්? අරකමයිනේ. නිසින්නස්සපිචේ භික්ඛවේ. අතන අපි කතා කළේ සිටුනා කියන එක සිටගෙන කියන අර්ථයෙන් ගන්න. දැන් මේක ඉඳින්නා කියන එක. අර හිටුනා කියන එක අපි අර මේ වාඩි වෙලා කියන වචනේ ගත්තට ඒක හිටගෙන ඉන්න ඉරියව්වේදී. ඒ කියන්නේ ඇවිදිනවා නෙමෙයි හිටගෙන ඉන්නවා. දැන් වාඩි වෙලා ඉන්නවා. හිඳගෙන ඉන්න. හාන්සි පුටුවක හරි බස් රථයක හරි ගහක් යට හරි. දැන් ගහක් යට ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියන සිහිය තියෙනවද කියන්නේ? නෑ. මොන කාරණයක් නිසා කාම විතර්කයේ ව්‍යාපාදයේ විතර්කයේ නැවත මේ අතීතයේ හිතට එයිද? බාහිර සාධක හේතු කරන තමන්ගේ තියෙන දුර්වලකම එන එක. ආයත් කරන්න තියෙන්නේ ඒ විතර්කයට එකතු නොවෙන එක නොයිවසයි. නාදි වාසේති. බහැර කරයි. පජහති. නිරපයි. ව්‍යන්ති කරෝති. අට එපායා. අවසන් කරයි. ව්‍යන්ති කරෝති. අරක විනෝදේති. අනභවංග අභාවයට පත් කරනවා නැවත හට නොගන්න. කියන්නේ අනාගත මුලක් උපදින්න නැති වෙන්නට. තණ්හා උපාදාන භව විද්‍යා සංකාර නොකර අවසන් කරනවාට කියනවා අනභවංගමේති. ඒක වෙන්නේ අතීතයට එකතු නොවීමෙන්. එකතු වුණොත් වෙනවමයි මේක. ඒ මොහොතේ එන අතීතයට එකතු වුණොත් මේ පැවැත්ම සිදු වෙනවා. නවත්තන්න නම් ඒකට එකතු නොවි බැහැර කරන්න වෙනවා. අන්න එකතු වෙන එකට පස්සපච්චා වේදනා කියනවා. එකතු වෙන එකට පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කියනවා. එකතු වෙන එකට මගේ මම මගේ ආත්ම කියනවා. නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියනවා. එකතු නොවීමට අනිත්‍ය. කෙස්දා අනිත්‍ය, ලොම්දා අනිත්‍ය, මමදා අනිත්‍යද, කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයද අනිත්‍ය. uppannam ඉමේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අර විතර්කය කියන්නේ මොකද්ද? උපාදානස්කන්ධයක් පහළ වීම. එකතු නොවීම. යෝනිසෝ මනසිකාරන්තෝ. බලන්න කල්පනා කරලා. එහෙනම් වාඩි වී ඉන්න ඉරියව්ව සම්පූර්ණයෙන්ම දවස පුරා කොතනද වාඩි වෙලා ඉන්නේ? ඒ ඉරියව්වට ආවරණය කරන්න සතිය ගෙනත් තියෙනවා අපි. නිදිවරණ හෝනා වූ පුද්ගලයාට නිින්ද ගිහින් නැති දිගා වෙලා ඉන්න පුද්ගලයා නිදිවරණ හෝනා කියන වචනේ අර්ථය. එතකොට නම් බොහෝ විට සමහර විට ඇහෙන කාරණයක් නිසා නැත්තම් කල්පනාව නිසා මනෝද්වාරය නිසා සිදුවන සිද්ධියක් නිසා. ඔය සමහරව ඇඳට වෙලා කොට්ටේ දිගෑරන කතා කල්පනා කර කර ඉන්නේ රවාගෙන එහෙම නැත්තම් ඔරවගෙන කල්පනා කර කර ප්ලෑන් ගහ ගහ. ඒ සිතට එන දේ සිතුවිල්ලක් සිහිනයක් බව දකින්න ඒක දෙයක් කොට අරගෙන ආපහු සැලසුම් කරන අනාගතේ. එතකොට මොකද වෙන්නේ? එයාට සිහිය නැහැ. එයා අල්ලා ගන්නවා මේක. දැන් මේකෙදි පෙන්නනවා අල්ලා ගන්න නෙමෙයි තිබෙන්නේ අතාරින්න. දැන් පේනවද අතෑරීම? අම්මද තාත්තද ඉඩකඩන්ද ඇඳුම්ද රැකියාවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තුනද? එකතු වීමෙන් අල්ලා ගැනීම, එකතු නොවීමෙන් අතහැරීම. අපහසුද? නැහැ. තේරෙන්න විතරයි ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ගමින් ගමට වැඩම කරමින් මිනිස්සුන්ට මොනවද කියලා ගිහින් තියෙන්නේ? පෙරම් පුරන්න කියලා ගිහින් තියනවද? නෑ. මෙන්න මේ අප හමු වෙන්න පෙර ඔබ හදාගත්ත කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ මායාව වශයෙන් ඔබට එනවා මාරාවේශය. ඔබ යාට නම් එකතු වෙන්න එපා. විශාල හානියක් සිදු වෙන්නේ. සතරත් හැදෙනවා, මෙලොව වශයෙන්ුත් හානි. ඔබ සිහිය පාවිච්චි කරන්න මෙයා මරා දාන්න පුළුවනි. ඔබ ඉතුරු වෙනවා ලෝභයේ දේශයේ මැරුණොත්, ලෝභයේ දේශ නොමැරුණොත් ඔබට ඒ තුලින් මනුස්සකම අහිමිලා යන්න වෙනවා තව කොහට හරි. මේ කරුණ වැටහෙන්න වෙනවා. එහෙනම් ඒකෙදිත් පෙන්වන්නේ ওই කාරණේමයි.
අපිට ගාථා තුනක් තියෙනවා ඒකේ තියෙන කාරණා ටිකත් අරගන්න ඕන නිසා අපි ඒකෙත් පෙන්වන්නේ අන්න ඒ විදිහට අර නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති මේ ඉරියව්වේදීත් ඒක පිළිගන්නේ නැත්නම් බැහැර කරනවා නම් සතියෙන් ඔය පුද්ගලයාට උපාදයට බයයි නිරතුරුම පටන්ගත් වීරිය ඇති මෙබඳු පුද්ගලයා අපි කතා කරන වචනෙන් ගත්තාම ආරද්ධ විරියෝ පහිතත්තෝ අරබු විරිය ඇති සහ මම අතාරින මමත්වෙන් ගැනීම අතහරින පුද්ගලෙක් යයි කියනු ලැබේ. අර එකතු වීමට මමත්වෙන් ගැනීම කියලා කියන්නේ ඒක පහිතත්තෝ කියන්නේ එකතු වෙන්නේ නැති එකට. ආරද්ධ විරියෝ පහිතත්තෝ ගන්තරති දුක්කරං අර තියෙන්නේ. හරි. අපි ගාථා දෙක බලමු. 3. චරංවා යදිවා තිට්ටං නිසින්නා උදවා සයං යෝ විතක්කං විතක්කේති පාපකං ගේහ නිස්සිතං. ඇවිදිනේ හෝ සිටුනේ හෝ උන්නේ හෝ නිදන්නේ හෝ ක්ලේශ නිස්සිත ලාමක විතර්කයක් විතර්කණය කරේද පුතග්ජනයා. කුම්මක්ගම් පටිපන්නෝ සෝ මොනෙයේසු මුච්චිතෝ ඔහු පාවිච්චි කරන්නේ නොමගක්. නොමගට වැටන පුද්ගලයෙක්. ඔහු මෝහනයේසු මුච්චිතං මෝහමූලික මුසපත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. අවබ්බෝ තාදි සම්බික්කු පුට්ටුම් සම්බෝධි මුත්තමං ඒ පාරෙ ගිහින්නන්ගේ භික්ෂුවට මේ අවබෝධයට පත්වීම කියන එක කරන්න බෑ. යෝ චරංවා තිට්ටංවා නිසින්වා උදයන්වා හතරියව්වේදී යමෙක් ඔයෝ අන්නා මතකතියා යමෙක් භික්ෂුවක් කියලා නෑ. විතක්කං සමයිත්වාන විතක්කූප සමේ රතෝ. විතර්කයක් හටගත්වන වෙලාවේදී උපසමයෙහි ඇලුනේ වේද විතර්කය සංසිදීමෙහි ඇලුනේ වේද. හබබ්බෝසෝ තාදිසෝ බික්කු පුට්ටුම් සම්බෝධි මුත්තමං ඒ පුද්ගලයා යන පාර හරි ඔහුට ඔහු සුදුසුයි කියලා කියනවා අවබෝධයට පත්වන නැත්තම් බුදුන් වහන්සේගේ තැනට යන්න. අමාරුද්ද ලේසිද ධර්මස්වනයකොට වෙන්න ඕන දේ තේරුම් ගන්න. මේ එක දේවල් කියන එක තැන්වලට ගිහින් වනාන්තරගත වෙලා තව එක පිස්සු නටන්න නැතුව මූලිකව කෙරෙන්න ඕන කාරණාව එදිනෙදා ජීවිතයේදී. තමන් කරන්න ඕන යහපත් යුතුකම් ටිකකට කිසිදු බාධාවක් නැහැ. ඒ තුලම සැඟවී සිටින මායя එනවා. මායя අල්ලගන්න අපි අපේ සතිය යොදාගෙන ඉන්න වෙනවා මේ ඉරියව් හතරේදීම. එතකොට ඒකට අර සිල් ගන්න නැති දවස පොයේ දවස නැති දවස කියලා නෑ නේද? සබ්බදානේ. එහෙනම් ඒක අතාරින වෙලාවක් තියෙන්න බෑ. දැනට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන අතාරින්න නිින්දේදී විතරක් පාලනය කරන්න බැරි නිසා. නමුත් නිින්දටත් ඕකේ යනවා ඊට පස්සේ. දැන් සතර ඉරියව්ව ආරම්භ වුණාම හතර ඉරියව්වේදීම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වල එකතු වීම එකම ක්‍රියාවක් හේවත් සතර ඉරියව්වේ සතියෙන් කටයුතු කිරීමවත් සතර සතිපට්ඨානය නෙවෙයිද? මම එහෙම කියනවා. කරලා බලන්න. අපි මේවා කලක් තිස්සේ හොයාන එනවා. අනතුරු අපි අපහසුවෙන් අනුගමනය කරනවා. මුල් කාලේ අපහසුයි. අනතුරු අපි අනුගමනය කරමින් කියනවා. අපි මේ සඳහා පොකුරක් නැත්නම් පිරිසක් එකතු කරගන්න හදනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස අතරින්. මා විශාල දහම් කොට්ටාසයක් ගන්නද සරල දහම් කොට්ටාසයක් ඔස්සෙන්. තමන් විසින් හදාගත්ත අතීතය තමන් පාලනය කරනවා කියන තැනට තේරුම් අරගෙන ඒ පාලකයාට ඉඩ නොදී අපි අලුතෙන් මෙතෙන්ට බුදුන් වහන්සේ හඳුන්වා දුන්නා වූ සතිය නැමැති පාලකයා යොදලා එකතු වීම වෙනුවට බැහැර කිරීම කර්ම රැස් කිරීම තමයි අර පෙන්වන්නේ අදිවාසේති නප්පජහතෙන විනෝදේති වන්ති කරෝති ඒ තමයි පැවැත්ම කර්ම රැස් කිරීම අර නාදිවාසේති පදහැති තමයි කර්මක්ෂය කිරීම අදිවාසේති තමයි නිත්සුකාත්මකට ගැනීම නාදිවාසේති තමයි අනිත්‍ය අල්ලාගත්තේ නැහැ අල්ලාගත්තා නම් මගේ ආත්ම අල්ලාගත්තේ නැත්නම් අනිත්‍ය ඉතින් හරිනේ එහෙනම් කරන්න තියෙන්නේ
අතීතේ එනවා. ඒක තමයි උප්පන්නං කාමිතක්කම් ව්‍යාපද්දකම් විහිංසා විතක්කම්. නමුත් ඒක ඇත්තක් නෙමෙයි මල අතීතයක්. දැන් එහෙනම් එතෙන්ද පස්සපච්චා වේදනා පමාදයයි පස්ස නිරෝධෝ. ඔන්න ස්පර්ශය එකතු නොවී අවසන් කරන්න. ඉන් එහාට ඒ ප්‍රතික්‍රියාව වෙනුවට වෙනත් පැත්තකට හැරෙනවා. අර එකතු වෙන එක කර්ම මාර්ගය, එකතු නොවීම නිර්වාණ මාර්ගය. ධර්ම මාර්ගය. අරකේ කර්මඵල, මේකේ මාර්ගඵල. බොහොම සුළු දෙයක් නේ. වර්තමාන තුල, වර්තමාන ඇස තුල, වර්තමාන කාම විතර්කයේ තුල, වර්තමාන මොහොත තුල සතිමත් වීම තුල අර පරණ පුද්ගලයාට බැහැර වෙන්න සිද්ධ වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්ම කරුණු තවමත් මදි නම් ධර්ම ශ්‍රවණයකට අවබෝධය ලබාගෙන වහවහ අදාදම මේ සිව්විරියව්වේදීම මේ හතුරා ඔබ සසර ඇවිද්දවන ඔබේ හතුරා මරා දමන්නට මේ සතිය පාවිච්චි කරන්න සිව්විරියව්වේ. ඔබ එතකොට මේ ගමනට මේ ගාථා සඳහන් පරිදි ඔබ සුදුසුයි. ඔබට ඵලය හිමිවෙනවා ඇති. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම හිමිවෙනවා ඇති. මේ ජීවිතයේදීම ඉහාත්ම වශයෙන් කියලා අපි කියනවා මේ සංසුන් සුවයට හිමිකම් කියන්න ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරන ලබන්නේ කොළඹ පහ පදිංචි අයෝමා වික්‍රමසිංහ මහත්මිය විසිනි. අරමුණ මේට වසර 15කට ප්‍රථම අකල්හි ජීවිතයෙන් සමගත් එකම දරුවා වන හර්ෂණ ගමගේ පුතුණුවන්ගේ 33 වන ජන්මදිනය වන අද දින ඔහු වෙත තිබූ අප්‍රමාණ ගුණයත් සෑම කෙනෙකුටම පෙන්වූ කරුණාවත් දයාවත් අන්‍යයන්ට ඇහුම්කම් දීමේ ගුණයත් ප්‍රියමනාප බවත් දෙමව්පියන්හට දැක් වූ අසීමිත ගෞරවාන්විත ආදරයක් සිහි කර පවත්වන මෙම උතුම් ධර්ම දේශනාවෙන් කුසල ශක්තිය ඔහු වෙත අනුමෝදන් වේවා අවශ්‍ය නම් පින්මද තැනක වේ නම් ඉන් අත්මිදේවා මේ කටුක සංසාර ගමනේදී කල්යාණ මිත්‍ර ගුරුදෙමව්පියන් හමු වී ශ්‍රී ස්වාක්ඛාත ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි ඊටම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. මවකගේ ප්‍රාර්ථනාවක්. එසේම ලෝවසන අනන්ත වාසනාවන්ත දූපුතුන්ට දෙමව්පියන්ට මේ උතුම් ධර්මය ඇසේවා වැටහේවා. එමගින් සියලු දෙනාම ගත කරන මේ මොහොත උපාදාන නොකර අවසන් කිරීමේ මඟ අවබෝධ කර ගැනීම සඳහා මෙම ධර්මයේ සරණ කර ගැනීමට වාසනාවන්ත වේවා. මේ මොහොතට අදාළ ධර්ම දේශනාවක්. එසේ පින් අනුමෝදන් කරගත හැකි කිසි වාසනාවන්ත භාවිකයෙකු වේ නම් මේ උතුම් ධර්මය අසා අනුමෝදන් වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ භවයේ අවසාන භවයෙන් වේවා තවදුරටත් භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ලෝකයාට හෙළි කිරීමට හැකි වේවා. සොකී පුත්‍රත්නේ සහ සැමියා වෙනුවෙන් අදාළ දිනවලදී ස්වාමි භක්තියෙන් යුක්තව පුත්‍ර ශ්‍රාසයෙන් යුක්තව ධර්ම දානයක් දීමට කටයුතු කරන ලෝට ධර්ම දානය දෙන්නා වූ ඔබතුමියටත් ශාරීරික මානසික නිරෝගී සුව ව්‍යාපාරික දියුණුව සමග සදහම් අවබෝධය තුළ ඉහාත්ම වශයෙන්ම නිවන සැනසෙන මං පෙත් ඉවර කරගන්නට මෙම ධර්ම දානමය කුසලානිසංසය හේතු වේවායි අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං